91 වන පරිච්ඡේදයේ 5 වන පදයේ සිට 16 වන පදයේ දක්වා පරෝත්මයාණන්ගේ රැකවරණය වසන තැනැත්තේ සෞබල ඇති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකී වන්නේය. ඔහු සමිඳුන්ට මෙසේ පවසයි. එතුමානෝ මාගේ රැකවරණයය. මාගේ බලකොටුවය. මම එතුමානන් කෙරෙහි මාගේ විශ්වාසය තබනිමි. එතුමානෝ කපටීන්ගේ මරපත් වලින්ද බියකරු ලෙඩරෝග වලින්ද අප රැක ගන්න සේක. සිය පියාපත් වලින් ඔබ ආවරණය කරන සේක. ඒවා ඔබේ රැකවරණය වන්නේය. එතුමන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණයද පලිහද වන්නේය. රෑ කාලයේදී ඇතිවන බියටත් දවාලේ ඊපහරින් වන උවදුරටවත් ඔබ බිය නොවන්නේය. අඳුරේ සැරිසරන වසංගතයටවත් මධ්‍යහනේ වනසාගෙන පීඩාවටවත් ඔබ බිය නොවන්නේය. දහසක් ඔබේ වම් පසින්ද දසදහසක් ඔබේ දකුණු පසින්ද වැටෙන්නෝය. එහෙත් පීඩාවකට නම් ඇති නොවන්නේය. ඔබ දෙනෙතින්ම මේ සියල්ල දකින්නේය. දුදනන්ට වන දඬුවම ඔබ නරඹන්නේය. ඔබ සමිදානන් තුළ ඔබේ රැකවරණ ලැබුවේය. පරෝත්මයාණන්ගේ ඔබ වාසභවනය කරගත්තේය. එවිට ඔබ කිසි උවදුරක් නොවන්නේය. ඔබේ නිවසට කිසියම් වසංගතයක් ලන් නොවන්නේය. ඔබ ගන්නා සෑම පියවරකදී ඔබ රක්නා පිණිස එතුමානෝ සිය දූතයන්ට අණ දෙන සේක. ඔබේ දෙපා ගල්වල නොහැප්පෙන පිණිස ඔහු සිය සිතින් සුලන්නෝය. ඔබ සිංහයෙකු වුවත් සර්පයෙකු වුවත් පාගන්නේය. ඔබ කේසර සිංහයෙකු වුවත් මකරෙකු වුවත් පාගා දමන්නේය. සමිදානෝ මෙසේ වදාළ සේක. ඔහු මට ප්‍රේම කරන්නේ නම් මම ඔහුට විමුක්තිය දෙන්නෙමි. ඔහු මගේ නාමය පිළිගන්නේ නම් මම ඔහු රැකගන්නෙමි. ඔහු මට අයදින්නේ නම් මම ඔහුට පිළිතුරු දෙන්නෙමි. දුකේදී ඔහු සමග සිටී. ඔහු මුදා මම ඔහුට කරු කරන්නෙමි. දීර්ඝායුදී ඔහු සතුටු කරන්නෙමි. මාගේ ගැලවීම මම ඔහුට සපුරා දන්වන්නෙමි. දේව වාක්‍ය මෙසේය. The Bible reading is taken from Matthew chapter 14, verses 22 to 33. Jesus walks on the water. Immediately, Jesus made the disciples get into the boat and go on ahead of him to the other side while he dismissed the crowd. After he had dismissed them, he went up on a mountainside by himself to pray. When evening came, he was there alone. But the boat was already a considerable distance from land, tossed about by the waves because the wind was against it. During the fourth watch of the night, Jesus went out to them walking on the lake. When the disciples saw him walking on the lake, they were terrified. "It's a ghost," they said, and cried out in fear. But Jesus immediately said to them, "Take courage, it is I, don't be afraid." "Lord, if it's you," Peter replied, "tell me to come to you on the water." "Come," he said. Then Peter got down out of the boat, walked on the water, and came towards Jesus. But when he saw the wind, he was afraid and began to sink, cried out, "Lord, save me." Immediately, Jesus reached out his hand and caught him. "You of little faith," he said, "why did you doubt?" And when they climbed into the boat, the wind died down. Then those who were on the boat worshipped him, saying, "Truly, you are the Son of God." This is the word of the Lord. සුබ උදෑසනක් ඔබ සියලු දෙනාට. අද දවසේ දෙවමෙන් සහභාගී වෙන ඔබ සියලු දෙනා යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් පිළිගනු ලබනවා. This morning I would like to welcome all of you in the name of our Lord Jesus Christ. අද දවසේ අපට කියවන්නට යෙදුනා වූ බයිබල් පාඨ දෙක පදනම් කරගෙන අපගේ භාවනාව සඳහා යොදා ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. මතීතුමාගේ සුභාරංචි පොතේ 14 වන පරිච්ඡේදයේ 22 වන පදයේ සිට 33 වෙනි පදයේ දක්වා අප කියවන විට එෙහිදී යේසුස් වහන්සේ 5000කට පෝෂණය කිරීමෙන් පසුව උන්වහන්සේ තම ගෝලයන්ට ආරාධනා කරනවා එගොඩට යන්නට. උන්වහන්සේ ඔරුවක නංවා උන්වහන්සේ තනිවම වෙනමම කඳුකර ප්‍රදේශයකට ගමන් කරනු ලබනවා. උන්වහන්සේ නිහඬව යාඥා කාලයක යෙදෙන පිණිස. උන්වහන්සේ එසේ යාඥාවේ යෙදී සිටින අතරතුරදී මධ්‍යම රාත්‍රියේදී උන්වහන්සේ දකිනවා මේ මුහුද මැද තිබෙන මේ ඔරුව ඡණ්ඩ මාර්ථයකට හසු වී තිබෙන බව.
ඉන් පසුව පාන්දර 3-6 අතර කාලයේ තුලදී උන්වහන්සේ ඔවුන් වෙතට ගමන් කරනවා. උන්වහන්සේ මුහුද පැමිණ මුහුද මත උන්වහන්සේ ඇවිදෙමින් ඔවුන් අතරට යන අතරදී ගෝලයෝ උන්වහන්සේව දැකලා ඔවුන් බියටපත් වෙනවා. හොල්මනක් ඇයි සිතා. එවිට ඔවුන් මරහඬදී හඬ නගන්නට පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ ඔවුන්ට කතා කොට කියනවා බිය නොවන්න ඒ මමයයි උන්වහන්සේ ප්‍රකාශ කරනවා. එවිට පේදුරුතුමා ප්‍රකාශ කරනවා ඒ ඔබ නම් ස්වාමිනී මට අන කරන්න ඔබ වෙතට එන්නට. උන්වහන්සේ ඔහුට එන්නට ඉඩ හරිනවා. ඔහු ඔරුවෙන් බැස මුහුද මත ඇවිදමින් මද දුර එන විට මුහුදේ රළු බව දැක ඒ ඡන්ද මාරුතේ දැක ඔහු කැළඹිලා ඔහු ගිලෙන්නට යනවා. එවිට යේසුස් වහන්සේ ඔහුව ගොඩගෙන ඔරුවක නංවා උන්වහන්සේ පේදුරුගෙන් අහනවා ඔබගේ ඇදහිල්ල මෙතරම් හීන වුණේ මන්ද කියලා. ඔබගේ ඇදහිල්ල මෙතරම් හීන වුණේ මන්ද කියලා යේසුස් වහන්සේ මේදී ප්‍රකාශ කරනු ලබනවා. 1912 අප්‍රේල් මාසයේ 10 වෙනිදා ටයිටැනික් නැව අපි දන්න කවුරුත් දන්න ටයිටැනික් නැව එංගලන්තයේ සවුටන් නගරයෙන් පිටත් වුණා. ලෝක ඉතිහාසයේ එවකට තනපු ලොකුම නැව. එය අඩි 900ක් දිග තට්ටු 11ක ගොඩනැගිල්ලා. තරමක උස නෞකාවක්. නාවක නිලධාරීන් 885ක් සහ මගින් 1316ක් සමග මුළු සෙනග 2200 එක් දෙනෙකු මේ මංගල ගමනට එක් වුණා. අප්‍රේල් 14 වෙනිදා රාත්‍රියේ 11:40ට පමණ නැව විශාල අයිස් කුටියක හැප්පිලා නැව දෙකට වුණා. ඒ සිටිය මනුෂ්‍යයන් 1498 දෙනෙක් මැරිලා 705 දෙනෙක් දිවි බේරගත්තා. 1985 සැප්තැම්බර් 1 වෙනිදා කිමුදුන්කරුවෝ මෙම නැවේ සුන්බුන් සොයාගත්තේ මුහුදේ අඩි 12460ක ගැඹුරේ තිබිලයි. මේ දිවි බේරගත්තු අය අතරින් නැවේ දෙවෙනි කැප්ටන් ලයිට් ටොලර් නම් පුද්ගලයා එහි සිටියා. ටික දිනකට පස්සේ ඔහු තම දිවි බේරගත්තේ කොහොමද කියලා ප්‍රකාශයක් කළා. ඔහු තමන්ගේම වචන වලින් මෙහෙම කිව්වා. තද සීතල වතුරේ මාව ගිලීගෙන යනකොට මම හිතුවා මගේ ජීවිතයේ අවසානය මේ තමයි කියලා. මම මගේ කට ඇරලා ඒ වතුරේ කෑ ගහලා කිව්වා මට මතක තිබුණු බයිබලයේ 91 වෙනි ගීතාවලියේ 11 වෙනි පදය. ඒ තමයි ඔබ ගන්න සෑම පියවරකදීම ඔබ රත්නා පිණිස එතුමානෝ සිය දේව දූතයන්ට අන දෙනසේක. ඔබ ගන්න සෑම පියවරකදීම ඔබ රක්නා පිණිස එතුමානෝ සිය දේව දූතයන්ට අන දෙනසේක. එවිට අයිස් මිදෙන සීතල වතුරේ සිටිය මම දැක්කා නැවින් ගැලවුණු විශාල බොයිලේරුවකින් උණු වතුර පිට වෙනවා. ඒ උණු වතුර පහර වෙඩිල්ලක් වගේ මාව උඩට විසි වුණා. මාව විසි වුණේ ජීවිත ආරක්ෂක බෝට්ටුවක් අසලට. වාසනාවකට ඒ බෝට්ටුවක් භාගයක් පමණයි පිරීලා තිබුණේ මිනිසුන්ගෙන්.
ඒ එක්කම බෝට්ටුවේ සිටිය මිනිසුන් මාව බෝට්ටුව තුලට උස්සලා ගත්තා. ප්‍රේමවන්තේනි මොහොතේ ප්‍රචණ්ඩත්වය දැකලා බිය වෙලා මොහොතේ ගිලෙන්න යන පේදුරුතුමා ගොඩට අරගෙන ක්‍රිස්තුන් වහන්සේ අහනවා ඔබේ ඇදහිල්ල කොතරම් හීනද සැකකලේ මන්ද කියලා. ඉහත ජීවිතයේ බේරගත්තු සත්‍ය කතාවෙන් කියනවා අපි දෙවියන් වහන්සේ විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේට අපි හඬ නගා අපේ සරණට එන්න කියලා කියනවා නම් ඇත්තටම දෙවියන් වහන්සේ අපේ සරණයට එනවා. ඕනෑම විපතකින් අපව මුදවා ගන්නවා. ටයිටැනික් නැවේ ඉඳලා මුහුදේ ගිලෙමින් සිටිය නිලධාරියා දෙවියන් කෙරෙහි විශ්වාස කළ නිසා ඔහු දෙවියන්ගේ සරණය පතපු නිසා තමයි ආශ්චර්යකින් මෙන් ඔහුව ඒ ආකාරයෙන් දෙවියන් වහන්සේ මුදවගත්තේ. ඒ ඔහුගේ උත්සාහයෙන් නෙමෙයි, ඔහුගේ හැකියාවෙන් නෙමෙයි, දෙවියන් වහන්සේගේ බලගතු හස්තයෙන් කියලා අප කාටත් එය වැටහෙනවා ඇති. නමුත් ප්‍රේමවන්තයනි ප්‍රශ්නය තිබෙන්නේ අපි මේ වගේ ගැඹුරු විශ්වාසයක් අපට තිබෙනවද කියන එකයි. පේදුරුතුමාගෙන් අහුවා වගේ ක්‍රිස්තුන් වහන්සේ අපෙන් අහනවා ඔබේ විශ්වාසය කොයිතරම් හීනද කියලා. මහ මුහුදේ ගිලෙන්න යන පේදුරුතුමා වගේ අපි ජීවිත සෞරේ ප්‍රශ්න අභියෝග ලෙඩදුක් වසංගත මැද ගිලෙන්න යනකොට සමහර වෙලාවට දෙවියන්ව අමතක කරලා වෙනත් දෙවිවරු වෙනත් සරණ සොයාගෙන යනවා. නැත්නම් විශ්වාසයේ දුර්වල වෙලා දෙවියන්ගෙන් ඈත් වෙනවා. නමුත් අපි දෙවියන් තුල ගැඹුරින් රැඳෙන්නට ඕනේ, විශ්වාස කරන්නට ඕනේ. ජීවිතයේ කැළඹිලි අවස්ථාවලදී ඒ ධර්ම අසීරු තමයි. නමුත් ඒ මොහොතේදී පේදුරුතුමාට අත දුන්නා වගේ ක්‍රිස්තුන් වහන්සේ අපට අත දීලා ප්‍රශ්න වලින් අපව ගොඩ ගන්නවා ඒකාන්තයි. ඒ නිසා ප්‍රේමවන්තේනි අපි ගැඹුරු විශ්වාසයක් ඇති කරගනිමු. දෙවියන් වහන්සේ ඕනෑම වේලාවක අපේ සරණයට වඩිනවා කියලා 91 වෙනි ගීතාවලියේ කියනවා වගේ එතුමානෝ මාගේ රැකවරණය, මාගේ බලකොටුවය, මාගේ දෙවිදානෝය, මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි. ඔබ ගන්නා සෑම පියවරකදී ඔබ රක්නා පිණිස එතුමානෝ සිය දූතයන්ට අනදෙනසේක. ප්‍රේමවන්තේනි අපි මේ ගත කරමින් සිටින්නේ ඊටමත් භයානක ධර්ම වසංගතයකට. අපි මේ මොහොතේ අපි බයටපත් වෙලා අපි බලාපොරොත්තු සුන්වූ පිරිසක් හැටියට දවසින් දවස අපට ඇසෙන ආරංචි ප්‍රවෘත්ති මගින් අපි තව තවත් බියටපත් වෙලා මානසිකව එවැගේම ශාරීරිකව එවැගේම ආත්මිකව අපි දුබල වෙලා සිටින මොහොතකයි අපි මේ සිටින්නේ. මෙන්න මේ මොහොතේදී අපිට නිරන්තරයෙන්ම දවසින් දවස අපට ඇසෙන්නට ලැබෙනවා දහස් ගණන් ජනතාව මේ වෛරසය නිසා ආසාදිතයන් බවට පත් වෙලා ඒ වගේම මුළු බස්නාහිර පළාතම දැන් වසා තිබෙන තත්වයක ඒ වගේම දිනෙන් දින රාත්‍රී 10න් පසුව අපට අහන්න ලැබෙනවා මෙපමණ දෙනෙක් මිය ගියා, 5 දෙනෙක් මිය ගියා,
4 දෙනෙක් මිය ගියා, 3 දෙනෙක් මිය ගියා, 2 දෙනෙක් මිය ගියා කියලා මේ විදියට අපට නිරන්තරයෙන් දවස ගානේ අසන්නට ලැබෙනවා. මෙන්න මේ භයානක ගමනක අප යෙදී සිටින අතර දෙවියන් වහන්සේ අපෙන් අහන්නේ ඔබේ ඇදහිල්ල මෙතරම් දුබල වුණේ ඇයි කියලා. අපෙන් අහන්නේ අපේ ඇදහිල්ල මෙතරම් දුර්වල වුණේ ඇයි කියලා. අපි යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබනවා නම්, උන්වහන්සේ තුළ අපි බලාපොරොත්තුව තබනවා නම් උන්වහන්සේ අප සමග සිටිනවා. වඩක් ජෝන් වෙස්ලිතුමා සමග නෞකාවේ ගමන් කරමින් සිටියා මොරේවියන් ජාතිකයෝ. ඒ නෞකාව කුණාටුවකට අසු වෙනවා. ඒ කුණාටුවට අසු වන වෙලාවේදී ඒ නැවේ සිටපු සෙනඟ කලබලයට පත් වෙනවා. ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා යනවා. ඔවුන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටිනවා. නමුත් මේ මොරේවියන් ජාතිකයෝ ඔවුන් නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, තුති ගී ගායනා කරමින් ඔවුන් සතුටින් ඒ නැව තුළ කල්ගත කරා. ඒ අවස්ථාවේදී ජෝන් වෙස්ලිතුමා ඔවුන් වෙතට ගොස් අහනවා, ඔබට බිය නැද්ද? අපි දැන් විනාශ වෙන්නට යනවා. ඔබට බිය නැද්ද කියලා ඒදී ඔවුන්ගේ නසන විට ඒ නායකයා පිළිතුරු දුන්නේ, අපි ජීවත් වුණත් දෙවියන් වහන්සේ සමග, අපි මැරුණත් දෙවියන් වහන්සේ සමග කියලා. මෙන්න මේ විශ්වාසය එදා ජෝන් වෙස්ලිතුමාට අභියෝගයක් වුණා. අද දවසේ අපට කියවන්නට යෙදුනා වූ ඒ මතයුතුමාගේ සුභාරංචි පොතේ 14 වෙනි පරිච්ඡේදයේ ඒ සිද්ධිය අපිට අභියෝගයක් කරනවා. අපි කුමන මාර්ගය තුලින් ගමන් කළත්, කුමන අභියෝග තුලින් ගමන් කළත්, කුමන පරීක්ෂාවන් තුලින් ගමන් කළත් දෙවියන් වහන්සේ අප සමග සිටින බවත්, උන්වහන්සේ අපව රැක ගන්නා බවත් මේ බයිබල් පාඨ තුලින් අපව දිරිගන්වනු ලබනවා. එතුමානෝ මාගේ රැකවරණය, මාගේ බලකොටුවය, මාගේ දිවිදානුවය, මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි. ඔබ ගන්න සෑම පියවරකදී ඔබ රක්නා පිණිස එතුමානෝ සිය දූතයන්ට අණ දෙන සේක. Summary in short, on April 10th, 1912, the Titanic set sail from Southampton, England. It was the largest ship ever built in world history. It was a 900-foot long, 11-story building, a fairly tall ship. 885 officers and 1,316 sailors and a total of 2,201 people joined the voyage. On April 14th night, around at 11:40, the ship collided with a large iceberg, splitting the ship in two, killing 1,498 people and serving 705. On September 1st, 1985, divers found the wreckage of the ship at a depth of 12,460 feet. Those who served their lives, among them the second captain of the ship, was there. A day later, the second captain told how he had survived. He said,
in his own words, as was drowning in the cold water, I thought this was the end of my life. When he was drowning in the cold water, he opened his mouth and shouted out what he was. Remember the verse in the Bible, Psalm 91 verse 11. It says, "For he will command his angels concerning you to guard you in all your ways. For he will command his angels concerning you to guard you in all your ways." I saw from the ship hot water comes out of a big lie. I was thrown up like a bullet. I was thrown to a life-saving boat. Fortunately, only half of the boat was full of people. The people in the same boat carried me into the boat. Jesus asked from Peter, "Why did you doubt your faith?" The story tells us the officer was drowning because he believed in God and he shouted God's refuge. Miraculously, God served him in that way, not by his own efforts. Christ asks us your belief as he asks us, like Peter, who is drowning in the sea. When we are drowning in the midst of life's challenges and plagues, sometimes we forget God and seek refuge in other gods. Otherwise, our faith weakens and we turn away deep in God, but we need to stay deep in God. It is a difficult task to do in the turbulent time of life, but it is certain that at that moment God will give us a hand and rescue us from problem. Just as Peter did, so let us have deep faith in God, that he may come to our rescue at any time, as in Psalm 91. We'll say to the Lord, "My refuge and my fortress, my God in whom I trust." For he will command his angels concerning you to guard you in all your ways. Let us meditate on these words. May God bless you all.
May the grace of our Lord Jesus Christ, the love of God, the fellowship of Holy Spirit be with us all, now and forevermore. Amen.